නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විද්ධාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පාච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිතේ සුපටිපන්නෝ භගවතෝ සාවක උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආකුනේයෝ පාකුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති සාදු සාදු. අපි සත්බුදුරජාණන් වහන්සේලාට පළමුව වන්දනා කරමු. අත් දෙක නළල තියාගෙන වැඳගෙන මා කීවහම කියන්න. විපස්සිස්ස නමද්ධෝ චක්ඛුමන්තස්ස සිරීමතෝ සිඛෙස්සපි නමද්ධෝ සම්බභූතානුකම්පිනෝ වෙස්ස බුස්ස නමද්ධෝ නහත කස්ස තපස්සිනෝ නමද්ධු කකුසන්දස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමද්ධෝ බ්‍රාහ්මනස්ස වසේමතෝ කස්ස පස්ස නමද්ධෝ විප්පමුත්තස්ස සම්බධේ
අංගේ රසස්ස නමත්තෝ සංඛ්‍ය පුත්තස්ස සිරීමතෝ යෝයි මන් ධම්ම මදේසේසී සම්බ දුක්ඛා පනෝදනං යේ චාපි නිබ්බුතා ලෝකේ යථා භූතං විපස්සිසුං තේ ජනා පිසුනා මහන්තා විත සාරදා හිතං දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං ඊත සාරදං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං තේ සාදු කියන්න හොඳයි මනම් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව තැන්පත් කළා වූ මේ සියලු පූජාවන් සත්බුදු පියාණන් වහන්සේලාට අපි පූජා කරමු මා කීවාම කියන්න නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන්ද මහා කරුණා ඵල සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන්ද අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන්ද වැඩ සිටින්නා බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම සියලු රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළසේක සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක සිත කය වචනය නිවනට යොමු කළසේක අමා මහ නිවන ගුරුපදේශ නැතිවම අවබෝධ කළසේක රහසින්වත් පව් නොකළසේක සියලු දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ දෙවියන්ට දෙවියෝ බඹුන්ට බඹෝ මොහඳුරට ලහිරු මණ්ඩලක් කෙලෙස් ගින්නට මා
प्रेम बुदु पियानन्नो මේ කල්ප සියයතුලත මෙලොවට පහළ වී වදාළ විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේටද සිකී නම් බුදුරජාණන් වහන්සේටද වෙස්සබෝ නම් බුදුරජාණන් වහන්සේටද කකුසඳ නම් බුදුරජාණන් වහන්සේටද කොනාගමන නම් බුදුරජාණන් වහන්සේටද කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේටද ගෞතම නම් අපගේ බුදුරජාණන් වහන්සේටද සත්බුදුරජාණන් වහන්සේලාට මම මුළු හදවතින්ම වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා මා විසින් ඉතා පිරිසිදුව පිළියෙල කරන ලද දැල්වෙන පහන් ආලෝක සත්බුදුරජාණන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා පිරිසිදු සිසිල් පැන් පූජා කරමි පූජා වේවා පිරිසිදු නොපැන් පූජා කරමි පූජා වේවා මිහිරි අෂ්ටපාන ගිලන්පස පූජා කරමි පූජා වේවා සුමధుර චතු මధుර පූජා කරමි පූජා වේවා බෙත් ඖෂධ පූජාව පූජා කරමි පූජා වේවා සුපිපුන මල් පූජාව පූජා කරමි පූජා වේවා සුවඳ දුම් පූජාව පූජා කරමි පූජා වේවා
සියලුම පූජාව සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා සාදර ගෞරවයෙන් ආදර භක්තියෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වෙත්වා. පින්වත්නි, මීට කල්ප 91කට කලින් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000යි. ආයුෂ කීයද? 80000යි. දැන් කීයද ආයුෂ? 80යි. මීට කල්ප 91කට කලින් මිනිස්සුගේ ආයුෂ අවුරුදු 80000යි. ඒ කාලේ මේ ලෝකයට පහළ වුණා විපස්සී බුදුරජාණන් වහන්සේ. සාදු කියන්න. මේ පළමුව වැඩ ඉන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ උපන් වංශය තමයි ශාස්ත්‍රීය වංශය. වංශ කීයක් තියෙනවද? මේ ලෝකේ ඉන්න මිනිස්සු සම්මත කරගත්ත වංශ 4ක් තියෙනවා. කියන්න බලන්න. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. සම්මත කරගත්ත වංශ 4ක්. ඔය වංශ 4 බුදුවරු පහළවන්නේ මොන වංශයේද? වංශ දෙකක පහළවනවා. මොනවද? බ්‍රාහ්මණ වංශය සහ ශාස්ත්‍රීය වංශය කියන වංශ දෙකේ පහළ වෙනවා. අනිත් වංශ දෙකේ පහළ වෙන්නේ නැහැ. එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේ මොන වංශයේද? ශාස්ත්‍රීය වංශයේ. උන්වහන්සේ රජ පවුලක උපන්නේ. කොණ්ඩඤ්ඤ කියන ගෝත්‍රයේ. උන්වහන්සේගේ පියා තමයි බන්දුම රාජධානියේ රජකම් කළ බන්දුම රජතුමා. මතක තියාගන්න. කවුද පියා? බන්දුම රජතුමා. මෑණියන් තමයි බන්දුමති රාජදේවිය. විපස්සී බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ පළොල් ගහ යටදී. ඒ ගහට කියන නම මොකක්ද? පළොල් කියන ගහ. දැකලා තියෙනවද පළොල් ගස්? දැකලා තියෙන කට්ටිය තුස්සන්න බලන්න. දැකලා නැද්ද? එහෙනම් බලා ගන්න. පළොල් ගහ යටදී තමයි සම්බුද්ධත්වයට පත් වුණේ. ඉතින් උන්වහන්සේ රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ ලෝකේ වැඩම කරමින් ඒ අමා නිවන් සුව බෙදා දුන්නා. ඉතින් ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ අපි සිහි කරමු මේ වෙලාවේ. ස්වාමීනි, විපස්සී භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ගුණය අනන්තයි අප්‍රමාණයි. ඒ උතුම් අනන්ත ප්‍රමාණ සම්බුදු ගුණ ඥානයන් උදෙසා අප විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සකස් කොට තැන්පත් කළා වූ මේ මල් පහන් සුවඳ දුන් පැන් අෂ්ටපාන ගිලම්පස චතු මඳුර බේසජ්ජ ආදී සියලු පූජාවන් පූජා කරනවා. පූජා වේවා පූජාම වෙත්වා කියලා සාදු කියන්න. මා කීවහම කියන්න. ලෝවේ ඇති හැම අඳුර නසනා මහනුවණැති මුනි රාජාණෙනි සදාසන සිලි සුවය සදනා ලෝවේ අසදිස දම් රාජාණෙනි විපස්සී යන නමින් තිලෝවේ
රාජානෙනි දෑත නලලේ තබා වඳිනා වැඳුම් පිළිගත මැන ස්වාමිනි නසා සියලුම කෙලෙස් සතුරන් ජය ලැබූ ලොව දම් රාජානෙනි පළොල් රුක් සෙවණෙදී බුදු රැස් විහිදුවාලු සිහ රාජානෙනි මල් පහන් හා සුවඳ දුම් හා සිසිල් පැන් හා මේ ගිලන් පස පුදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන ගේ අමනිවන් සුව සාදු සාදු පින්වත්නි මේ ලෝකේ තියෙනවා ශාපයක් මොකද තියෙන්නේ ශාපය ඒ ශාපයේ ප්‍රතිඵල තමයි මේ කඳුළු එවනේ ඒ ශාපයේ ප්‍රතිඵල කියන්න බලන්න මොකද්ද ශාපය කියලා දන්න කෙනෙක් කියන්නේ මොකද්ද ශාපය අනිත්‍යයි කියන ශාපය මොකද්ද ශාපය අනිත්‍යයි ඊළඟ එක දුකයි කියන ශාපය ඊළඟ එක අනාත්මයි අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවනේ නිත්‍ය නේ අනිත්‍යයි වෙනස් වෙන නිසා දුකයි අනිත්‍ය නිසා වෙනස් වෙන නිසා මම මගේ ආත්මය කියලා මගේ වශයෙන් පවත්වන්න බැරි නිසා අනාත්මයි කියනවා ඒ ශාපේ ලෝකේ හැමදාම තියෙනවා හැමෝටම අයිති අපිට විතරක් නෙමෙයි හැමෝටම ඒක ලෝක ධර්මතාවයක් ලෝක ධර්මතාවයෙන් මිදෙලා ලෝකේ කාටවත් වසන්ට බෑ එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේලාට ඒ ධර්මතාවය ඒ විදිහටම නැද්ද තියෙනවා අනිත්‍ය කියන්නේ වෙනස් එහෙනම් ඒ විපස්සී බුදුරජාණන් වහන්සේට සියල්ල දැනගත්තත් සියල්ල දැනගත්තත් සිය ලෝකයෙන් මිදුණත් අනිත්‍ය ධර්මතාවයට පිටුපාල වැඩෙන්න බෑ එකට යටයි එහෙනම් උන්වහන්සේට හැමදාම ලෝකෙ වැඩෙන්න බෑ උන්වහන්සේ අවුරුදු 80000 ආයුෂයේ වෙලා පිරිනිවන් වැඩියා පිරිනිවන් පෑවා පහන් සිලක් නිවිලා යන්න වගේ නිවිලා ගියා උන්වහන්සේගේ ශ්‍රාවකයොත් පිරිනිවන් පෑවා ඊට පස්සේ පින්වත්නි මනුෂ්‍යගේ ආයුෂ අවුරුදු 10000ක් අඩු වුණා අවුරුදු 10000ක් අඩු වෙලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70000 වෙනකොට ලෝකයට පහළ වුණා කවුද මේ වැඩ ඉන්නේ සිකී බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණා උන්වහන්සේ පහළ වුණේ ශාස්ත්‍රීය වංශයට අයත් රජ පවුලක කොණ්ඩඤ්ඤ කියන ගෝත්‍රයේ උන්වහන්සේගේ පියතුමාගේ නම තමයි අරුණවතී රාජධානී රජකම් කළ අරුණ රජතුමා මෑණියන් තමයි ප්‍රභාවතී රාජදේවිය උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ හෙළඹ රුක් සෙවණකදී හෙළඹ ගස් දැකලා තියෙන කට්ටියත් ඔස්සන්න ඒත් නැද්ද හේතරක තමයි කියන්නේ හරි ඊතර ගිහිල්ලා මේ ඉන්ටර්නෙට් එකේ බලන්න හෙළඹ ගහ කියලා ගහන එතකොට බලා ගන්න පුළුවන් එතකොට හෙළඹ ගහ යටදී තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ ඉතින් උන්වහන්සේටත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ සිටියා අභිභූ මහරහතන් වහන්සේ සම්භව මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක යුගල නම සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ
තොර සිකී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා තමයි අභිභූ මහරහතන් වහන්සේ, සම්භව මහරහතන් වහන්සේ. කේමංකර කියන ස්වාමීන් වහන්සේ තමයි උපස්ථාන කළේ. අපේ බුදු පියාණන් වහන්සේට උපස්ථාන කළේ කවුද? ආනන්ද මහරහතන් වහන්සේ. එතකොට කේමංකර ස්වාමීන් වහන්සේ සිකී බුදු පියාණන් වහන්සේට කරුණාවෙන් උපස්ථාන කළා. එහෙමනම් අතීතයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70000ක් පවතිනකොට ලෝකයට පහළ වූ සිකී සම්බුදු පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට අප විසින් තැන්පත් කළ මේ උතුම් පූජාව පූජා කරනවා. පූජා වේවා, පූජාම වෙත්වා කියලා සාදු කියන්න. හෙළඹරුක් සෙවණෙදී බුදු රැස් විහිදුවාලෝ බුදු රජාණෙනි, බිම්බරක් දස මාරසේනා පරදවාලෝ වීරයාණෙනි, සිකී යන නාමයෙන් තිලොවේ පිදුම් ලබනා බුදු රජාණෙනි, දෑත නලලේ තබා වඳිනා, වැඳුම් පිළිගත මැන ස්වාමිනී, ලොවේ ඇති දුක් තැවුල් නිවනා, කාරුණික සම්බුදු රජාණෙනි, නුවණ වසනා අඳුර නසනා, මහා නුවණැති ගුණවතාණෙනි, මල් පහන් හා සුවඳ දුම් හා සිසිල් පැන් හා මේ ගිලන් පස පුදමි සම්බුදු පියාණෙනි, මම පතාගෙන අමනිවන් සුව. සාදු සාදු. ඊට පස්සේ පින්වත්නි, ඒ සිකී බුදු පියාණන් වහන්සේ සූවිසි 60 අසංකේයයක් සත්වයෝ අමා මහ නිවන් පුරයට යවලා උන්වහන්සේ පිරිනිවන් වැඩියා. සියලු බුදුවරු පින්වත් නිවන් දක්වන සූවිසි 60 අසංකේයයක් සත්වයෝ. එතකොට අනන්ත ප්‍රමාණ සත්වයෝ නිවන් දකින්න බුදුවරු පහළ වෙනකොට බුද්ධෝත්පාද කාලවලදී පින්වත්නි දිව්‍ය ලෝක පිරිනව අපායවල් හිස්සෙනවා. බුද්ධ ශූන්‍ය කාලවලදී මොකද වෙන්නේ? දිව්‍ය ලෝක හිස්සෙනවා, අපායවල් පිරෙනවා. හැම අපායන හැමදාම පිරලා තියෙන්නේ. හැබැයි ටිකක් වැඩි වෙනවා අර කාලෙට. හරි? ටිකක් වැඩි වෙනවා. අර බුදු පියාණන් දේශනා කරන නියපොත්තට පස් චුට්ටක් කරන් උපමාවක් තියෙනවනේ. මේ පස් දෙක වැඩි මහ පොළොවේ පස් දානවා. කොහෙද වැඩි? මහ පොළොවේ. නියපොත්තේ පොඩ්ඩයි තියෙන්නේ. ඒ වගේ මේ ජීවිතේ මිනිස්සුලා ඉඳලා ඊළඟ ජීවිතේ මිනිස්සෙක් හරි දෙයියෙක් හරි වෙන්නේ කොච්චරයිද? මෙච්චරයි කියනවා. මහ පොළොව වගේ පිරිසක් කොහෙද යන්නේ? නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපායට යනවා කියනවා. ඒකයි ලෝකේ හැටි. එතකොට පින්වත්නි, ඒ සිකී බුදු පියාණන් වහන්සේ පිරිනිවන් වැඩියා. ඊට පස්සේ නැවත අවශ්‍ය අඩු වුණා. ඇයි මේ අවශ්‍ය අඩු වෙන්නේ? වැඩි වුණා නම් මොකදනේ? ඇයි අඩු වෙන්නේ? ඇයි මේ මිනිස්සයා දුස්සීල වෙනවා, අධර්මිෂ්ඨ වෙනවා.
පාපයට නැමෙනවා. එතකොටයි ආවුෂය බහින්නේ. ආවුෂය බහින්නේ එතකොට. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000 වෙනකොට ලෝකෙට පහළ වුණා කවුද? වෙස්සබෝ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වුණු වංශය තමයි ඒ ශාස්ත්‍රීය වංශයේ රජ පවුලක. උන්වහන්සේගේ පියතුමා තමයි අනෝම රාජධානිය රජ කළ සුප්පතීත රජතුමා. මෑණියන් තමයි යශවතී රාජදේවිය. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණු ගහ තමයි සල් ගහ. මම දැකලා තියෙන කට්ටියට උස්සන්න. ඒක නම් දැකලා තියෙනවා. සල් ගහ ඉන්දියාවේ තියෙනවනේ. සල් ගහ යටදී තමයි එහෙනම් සල් ගහ කියන්නේත් මොකද්ද? බෝධියක්. නේ සල් ගහ කියන්නේ බෝධින් වහන්සේ නම. එහෙමනම් උන්වහන්සේ සල් ගහ යටදී දස බිම්බරක් මරසින් පරාජය කළා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. උන්වහන්සේටත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. ඒ කවුද? සෝන මහරහතන් වහන්සේ, උත්තර මහරහතන් වහන්සේ. උන්වහන්සේට උපස්ථාන කළා උපසාන්ත කියන ස්වාමීන් වහන්සේ. එහෙමනම් මීට මිනිස්සුගේ ආයුෂ අවුරුදු 60000ක්ව පවතිනකොට ලෝකයට පහළ වූ වෙස්සබෝ සම්බුදු පියාණනී ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට තැන්පත් කළ මේ සියලු පූජාවන් පූජා කරන පූජා වේවා පූජාම වෙත්වා කියලා සාදු කියන්න. වෙස්සබෝ යන නමින් තිලෝවේ එළිය කරනා බුදු රජාණෙනි සාලරුක් සෙවණෙදී බුදු රැස් විහිදුවාලෝ සිහ රජාණෙනි සියලු ලෝ සත වෙත දයාවෙන් නිවන් සැප දුන් බුදු රජාණෙනි දෑත නලලේ තබා වඳිනා වැඳුම් පිළිගත් මෙන ස්වාමිනී සිල් සමාහිත නුවණ පැතිරෝ වෙස්සබෝ සම්බුදු රජාණෙනි මිහිරි සදහම් සුවය සැලසෝ ලෝවේ අසදිස දම් රජාණෙනි මල් පාන් හා සුවඳ දුම් හා සිසිල් පැන් හා මේ ගිලන් පස උදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන ගේ අමනිවන් සුව සාදු සාදු. ඊට පස්සේ පින්වත්නි ඒ වෙස්සබෝ බුදුරජාණන් වහන්සේ අර ශාපයට වුණානේ. මොකද ශාපය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ පිරිනිවන් වැටියා. පිරිනිවන් පෑවා කියන පින්වත්නි ආයි උපදින්නේ නැහැ. දැන් අපි මැරෙනකොට කියනවාද පිරිනිවන් පානවා කියලා? කියන්නේ ඇයි? මැරෙන කෙනා උපදිනවා. පිරිනිවන් පාන කෙනා උපදින්නේ නැහැ. ඇයි උපදින්නේ නැත්තේ කියන්න බලන්න. ඇයි උපදින්නේ? ඔය පුදුනා නම් මොකද වෙන්නේ ආයෙත් පාර. ඇයි උපදින්න හේතු නැහැ. මොකද්ද හේතුව? උපාදානේ නැහැ.
පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය කියලා අහලා තියෙනවනේ. අපිට තියෙන පංචස්කන්ධයන්ද පංච උපාදානස්කන්ධයන්ද? උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූපය අපි උපාදානය කරගෙන ඉන්නේ. කොහොමද අපි රූපේ උපාදානය කරගෙන ඉන්නේ? කොහොමද? ඒතන් මේක මම, මේක මගේ, මේක මගේ ආත්මය නේ. මම විතරද? මම විතරද? ඒ මගේ අම්මා මගේ, අම්මා තමයි මගේම. ඒක උපාදාන. මේ අනිත් හැමෝම එහෙමයි. අම්මා තාත්තා සහෝදර සහෝදරි මම විතරක් නෙවෙයි. ඊට පස්සේ පුද්ගලයෝ විතරක් නෙවෙයි. භෞතික දේවල් නේ හැමදේම උපාදාන. ඒකට කියනවා බැදී යෑම, තණ්හාව, ආලය ඇලීම කියනවා. ඒතර අපිට උපාදානයක් තියෙන නිසා විඥානයේ පිට වෙනකොට මොකද වෙන්නේ? නැවතත් රූපයකට බැස ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේලගේ උපාදානයක් නේ, ස්කන්ධ පහ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පිරිනිවන් පානකොට ස්කන්ධ පහ ආය හටගන්නේ නැහැ. හටගන්නේ නැති උපාදානයක් නැති නිසා. එහෙනම් පින්වත්නි, උන්වහන්සේ පිරිනිවන් වෙදියා. ඊට පස්සේ මනුෂ්‍යගේ ආයුෂ අවුරුදු අඩු වෙලා ආයුෂ අවුරුදු 40000ට බැස්සා. ඒ 40000ට බහිනකොට මේ ලෝකේ වාසනාවන්තම කල්පය ඇති වුණා. මොකද මේ වාසනාවන්තම කල්පයට කියන නම භද්‍ර කල්පය. මේ භද්‍ර කල්පයේ බුදුරු පහළ වෙනවා කී නමක්ද? 5 නමක් පහළ වෙනවා. මේ වෙනකොට කී නමක් පහළ වෙලා අවසන්ද? 4 නමක්. තව 1 නමක් පහළ වෙන්න තියෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. භද්‍ර කල්පයේ පළවෙනිව පහළ වුණා කවුද? කකුසඳ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙනකොට මනුස්සයගේ ආයුෂ අවුරුදු 40000යි. උන්වහන්සේ පහළ වුණේ බ්‍රාහ්මණ වංශයේ. උන්වහන්සේගේ පියතුමාගේ නම තමයි අග්ගිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා. මෑණියන් තමයි විසාකා බ්‍රාහ්මණතුමිය. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ මහරි රුක්සෙවණකදී. මහරි කියන ගහ යටදී තමයි සම්බුද්ධත්වයට පත් වුණේ. ඇයි මේ ගස් යටම සම්බුද්ධත්වයට පත් වෙන්නේ? දැන් බලන්න, සියලු බුදුවරු උපදින්නෙත් සම්බුදු වෙන අවසාන භාවයේ උපදින්නෙත් ගහක් යට. සම්බුදු වෙන්නෙත් ගහක් යට. පිරිනිවන් පාන්නෙත් ගහක් යට. ආම්බල ස්වභාව ධර්මය. මේ හැමදේම ස්වභාව ධර්මයට යටයිනේ නේද? ස්වභාව ධර්මය. ඒක පෙන්වන්න තමයි උන්වහන්සේලා එහෙම කරන්නේ. අර කියන්නේ දූවිල්ලෙන් හැදුණු මිනිහා අන්තිමට කොහෙටද එකතු වෙන්නේ? කොහෙටද? දූවිල්ලටම එකතු වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදුච්ච මිනිස්සයා සත්වයා ඒවටම අවසානයේ එකතු වෙලා යනවා ධර්මතාවය. එතකොට ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේටත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. කවුද? විදුර මහරහතන් වහන්සේ, සංජීව මහරහතන් වහන්සේ. උන්වහන්සේට උපස්ථාන කළ බුද්ධිජ කියන ස්වාමීන් වහන්සේ. එහෙමනම් මහරි රුක් සෙවණකදී මනුෂ්‍යගේ ආයුෂ අවුරුදු 40000ක් පවතිනකොට ලෝකයට පහළ වූ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ උත්තම ශ්‍රී නාමයට, ඒ අනන්ත ගුණයට අප විසින් තැන්පත් කළ මේ සියලු පූජාවන් පූජා කරනවා. පූජා වේවා, පූජාම වෙත්වා කියලා සාදු කියන්න. උදාහිරු ලොව දිලෙන විලසින් ලොවට වඩිනා බුදුරජාණෙනි, මහරි රුක් සෙවණෙදී බුදුරැස් විහිදුවාලු දම් රජාණෙනි, නමින් කකුසඳ ලෙසින් තිලොවේ වැඳුම් ලබ
ලබනා බුදුරජාණෙනි දෑත නලලේ තබා වඳිනා වැඳුම් පිළිගත මෙන ස්වාමිනී හඬා වැළපෙන ලොවට සැනසුම බෙදා දෙන සම්බුදුරජාණෙනි අමා සැපති නිවන් සැප දෙන කාරුණික උදම් රජාණෙනි මල් පහන් හා සුවඳ දුම් හා සිසිල් පැන් හා මේ ගිලන් පස පුදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන ගේ අමනිවන් සුව සාදු සාදු. ඉතින් පින්වත්නි මේ බුදුවරු අතීතයේ පහළ වුණේ. එතකොට මෙච්චර සම්බුදුරු අතීතයේ පහළ වෙලා තියෙනවා නම් අපි කොහෙද අතීතයේ හිටියේ? කියන්න බලන්න. කොහෙද හිටියේ? දැන් මේ බුදුරජාණන් වහන්සේලා අපිට මුණ ගැහිලා නැද්ද? මුණ ගැහුනේ නැද්ද? අපිට මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට මොකද්ද වුනේ කියලා. මොකද්ද වුනේ? ඔන්න බුදුවරු පහළ වෙනකොට අපි කොහෙන්ද ඇද්ද? කොහෙන්ද ඇද්ද? නිරේහින්ද ඇද්ද? නිරේ ගිනිදැල්ල දුක් විඳින්න ඇති බුදුවරු මනුස්ස ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරන අපිට ඇහෙන්නේ නිරේ හිටපු ඉඳලා. එහෙම නැත්තම් තිරිසන් ලෝකේ ඉන්න ඇති. ඒ කියන්නේ තිරච්ඡාන කියන්නේ හරහට ගමන් කරන සත්තු වෙලා ඉන්න ඇති. නේද? බුදුවරු වඩිනකොට බුරබුරා ඉන්න ඇති. එහෙම ඉන්න ඇති. ඒක තමයි අපිට උනේ. ඊළඟට තවත් කාලෙක බුදුවරු පහළ වුණොත් මොකද උනේ? පෙරේතී වෙලා ඉන්න ඇති. പ്രേත ලෝකේ. තවත් කාලෙක අසඤ්ඤ බ්‍රහ්ම ලෝකවල ඉන්න ඇති. තවත් කාලෙක බුදුවරු පහළ වෙනකොට මනුස්ස ලෝකේ ඉන්න ඇති කොහොමද? අන්ධයෝ වෙලා, ගොළුෝ වෙලා, බීරෝ වෙලා, මන්ද බුද්ධිකයෝ වෙලා ඔහේ ඉන්න ඇති. තවත් කාලෙක බුදුවරු පහළ වෙනකොට මිත්‍යා දෘෂ්ටි ඉන්න ඇති. ඒ දහම අහන්නත් ඇති. හැබැයි පිළිගන්න එහෙමත් වෙන්න පුළුවන්ද කියලා යන්න ඇති. දැන් අර බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මේ සිපත්තන මෙගදායට වඩින අතරතුර හම්බුණානේ එක්කෙනෙක් කවුද? උපක හම්බුණා. උපක මෙහෙම බලලා කවුද මෙහි කියලා බලනවා. කවුද දන්නේ කියලා අමුතුයිනේ. ඊට පස්සේ මේ කවුද කියලා අහනවා. මට තමයි අනන්ත ජින කියන්නේ කිව්වා. අනන්ත ජින. එතන උපක මොකද්ද කරේ? මෙහෙම බලා ඉඳලා අර අපි මෙහෙම කරන්නේ අර නලලේ අර ඉරි ඒ කරනවානේ පුදුමෙන් වගේ ඒකල බලාගෙන ඉඳලා ගියා යන්න. දැක්කනේ බුදුරජාණන් වහන්සේ දැකලා ඒ දහම අහන්න ලැබුණේ නෑ, ධර්මය අවබෝධ කරගන්න ලැබුණේ නෑ. ඒ වගේ මිත්‍යා දෘෂ්ටියින්ට ඇති. තවත් කාලෙක මනුස්ස ලෝකේ හොඳ උපතක් ලැබෙන්න ඇති. ඒ කාලෙ මොකද උනේ? බුදු කෙනෙක් පහළ වෙන්න නැතුව ඇති. ඔය කියන අෂ්ට දුක්ඛක්ෂණේ නිසා තමයි අපි තාමත් සංසාරේ නේ. අර කියන්නේ බුදුන් දකින්න නැති, බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති. ඒකයි තවමත් ඇඩිලේ ඉඳල. නිවන් දකින්න පින තිබ්බනම් දැන් කොහෙද ඉන්නේ? නිවනේ. බලන්න. ඒක නිසා පින්වත් ඒකයි අපට උනේ. එහෙමනම් දැන් හරි අපි කල්පනා කරගන්න. දැන් බුදු කෙනෙක් පහළ වුණු බුද්ධ ශාසනයක් මිනිස්සෙක් වෙලා ඉපදුනා. හොඳට ඉන්ද්‍රිය සම්පත්තිය ලැබුණා, ශනය සම්පත්තිය ලැබුණා, දහමත් ඇහෙනවා. දැන් හරි කල්පනා කළ අදිෂ්ඨානින් යුක්තව මේ ගමන ගියොත්
ඔබට ඉක්මන් භවයක හෝ ආත්ම භාව 7කින් හෝ මේ ගමන නිමා කරන්නට පුළුවන් වෙනවා. මතක තියාගන්න. හැබැයි බෙහෙත් කියන දේවල් එළියේ තිබ්බට ඇඟේ රෝග සුවපත් වෙනවද? නෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? බෙහෙත් පාවිච්චි කරන්න. එතකොට තමයි ලෙඩේ හොඳ වෙන්නේ. වගේ ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ තමගේ ජීවිතේට ගත්තොත් මේ සංසාර ලෙඩේ හොඳ වෙනවා. එහෙමනම් ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් වැඩියා. ඊට පස්සේ පින්වත්නි ආයුෂය අඩු වෙලා අවුරුදු 10000කින් අඩු වෙලා මනුස්සයාගේ ආයුෂ අවුරුදු 30000ට අඩු වුණා. ඒ කාලේ ලෝකෙට පහළ වුණා කවුද? කෝණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ උපන්නේ බ්‍රාහ්මණ වංශයේ. උන්වහන්සේගේ පියතුමාගේ නම තමයි සෝභවතී රාජධානියේ රජ කළ යඤ්ඤ දත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා. මෑණියන් තමයි උත්තරා බ්‍රාහ්මණතුමිය. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ දිඹුල් ගහ යටදී. දිඹුල් ගහ යටදී. එහෙනම් දිඹුල් ගහ කියන්නේ මොකක්ද? බෝධින් වහන්සේ නම. කාගේද? කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ. උන්වහන්සේට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නමක් වැඩ සිටියා. බීයෝස මහරහතන් වහන්සේ, උත්තර මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ තමයි සොත්තිජ කියන ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ උත්තම ශ්‍රී නාමයට මේ තැන්පත් කළ මේ පූජාවන් පූජා කරනවා. පූජා වේවා, පූජාම වෙත්වා කියලා සාදු කියන්න. දෙව් මිනිස් ලොව එළිය කරනා මහා නුවණැති බුදුරජාණෙනි දිඹුල් රොක් සෙවණෙදී බුදු රැස් විහිදුවාලු සිහ රජාණෙනි නමින් කෝණාගමන ලෙස ලොව වැඳුම් ලබනා බුදුරජාණෙනි දෑත නලලේ තබා වඳිනා වැඳුම් පිළිගත මෙන ස්වාමිනී මහා කරුණා නිතින් බලනා කාරුණික සම්බුදු පියාණෙනි වලාකුළු නැති අහසේ දිලෙනා සුපුන් සඳවන් පින්වතාණෙනි මල් පහන් හා සුවඳ දුම් හා සිසිල් පැන් හා මේ ගිලන් පස පුදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන ගේ යම නිවන් සුව සාදු සාදු. ඊට පස්සේ පින්වත්නි ඒ කෝණාගමන බුදු පියාණන් වහන්සේත් පිරිනිවන් වැඩම කළා. ඊට පස්සේ නැවත අවශ්‍ය අඩු වුණා. මනුස්සයගේ අවශ්‍ය අවුරුදු 20000ට බැස්සා. 20000ට බැස්ස කාලෙදී ලෝකයට පහළ වුණා කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. පින්වත්නි ඔය සියලු බුදුරජාණන් වහන්සේලාගෙන් අපේ බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගත්තානේ. අහලා තියෙනවනේ. සූවිසි මහා විවරණය දීපංකර බුදු පියාණන් වහන්සේගෙන් පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා නියත විවරණ ගත්තා අපේ බුදු පියාණන් වහන්සේ. එක සමහර බවවල සිංහෙක් වෙලා ඉපදුණා නේ.
හාව වෙලා. එහෙම නොයේ බවල ඉපදී විවරණ ගත්තා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ඉපදිලා හිටියා. නම මොකද්ද? නම මොකද්ද? ජෝතිපාල. මොකද්ද නම? අර සින්දු කිව්වේ කෙනා වෙන්නේ ඒක මතක් කරගන්න එපා. මොකද්ද නම? ජෝතිපාල. හරි. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගිහි අග්‍ර උපස්ථායක කවුද? ගටිකාර. ඒතර ජෝතිපාලයි ගටිකාරයි දෙන්න යාළු. හරිද? මේ ජෝතිපාල මානවකයා මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා නැහැ. බණහන්ට තාම ගිහිල්ලා නැහැ. ඊළඟට බුදු වෙන්න ඉන්න උත්තමයා අමතක වෙලා. එතකොට එක දවසක් මේ ගටිකාර කියනවා ජෝතිපාල යම් බුදු කෙනෙක් පහළ වෙලා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ පහළ වෙලා යම් උන්වහන්සේ දකින්න වඳින්න යම් කිව්වා. මොකද්ද ගත් කටනම කිව්වේ? මොනවා කියන්නේ නැද්ද? ඔහොම පුළුවන් ද බුදු වෙන්න මම ඔය මුඩු මහණු බලන්න යන්නේ නෑ කියලා කිව්වා. දැක්කනේ බුදුහාමුදුරුවෝ කිව්වේ. ඊළඟ දවසෙත් කිව්වා යම් බුදුන් දකින්න අර වචනෙම කිව්වා. ඊළඟ දවසෙත් යම් කිව්වා අර වචනෙම කිව්වා. දවස් කීයක් කිව්වද? 6ක් කිව්වා. එක දවසනේ 6ක් කිව්වා. ඔයගේ විපාකෙ මොකද්ද? විපාකෙ තමයි දවස් 6ට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ. ඒකයි පින්වත්නි ඔය අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ කිසිම බුදු කෙනෙක් අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරලා නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ කොච්චර කාලයක්ද? එක දවසයි. අපේ බුදුහාමුදුරුවෝ තමයි වැඩිම කාලය දුෂ්කර ක්‍රියා කළේ දුක්ඛිනේ. ඇයි? කාශ්‍යප බුදුහාමුදුරුවන්ට පරිභව කරපු වචනෙට මුඩු මහනා නේ. එතකොට දැන් ඔය සමහර අය ස්වාමීන් වහන්සේලාට බණින කට්ටියම ඉන්නෝනේ. කොහොම විපාකදනේ? ඔව් සෙල්ලංගෙම නෑ විහිළුවක් නෙමෙයි. මොකද ආර්යයන් වහන්සේලාගේ පරපුර තමයි සංඝ රත්නය නියෝජනය කරන්නේ. නේ දැන් අපි කියකෝ අන්න දැන් කට්ටිය සිල් ගන්නට ඇවිල්ලා ඉන්නවා. හරිද? සමහර කෙනෙක් කියනවා අපි දන්නේ නැද්ද උන්දගේ හැටි කරන්න පුළුවන් ඔක්කොම ගලා දැන් එනවා සිල් රෙද්ද ඇඳගෙන වාඩි වෙලා ඉන්න කෙනා පන්සලේ කියන. එහෙම සමහර අය කියනවනේ. කියනවනේ. දැන් මෙහෙමයි. දැන් ඕන කෙනෙක්ගේ අතින් වැරදි වෙන්න බැයිද නොදන්න කාලේ? වෙන්න බැයිද? වෙන්න පුළුවන්. ඕනම ගෑයන් අඟුලිමාල මෙරුවේ මිනිස්සු. හැබැයි දැනගත්ත දවසේ ඉඳලා කරාද? කරන්නේ. එහෙනම් පින්වත්නි නොදන්න කාලේ ඕනම කෙනෙක් ඇතින් ඕන දෙයක් වෙන්න බෑ. හැබැයි දැනගත්තට පස්සේ ආයි කරන්නේ නැහැ. දැනට කරනවා නම් තමයි හගද්ද ප්‍රශ්නේ. එතකොට ඒ වත් හැරලා මම ආද ඉඳලා ආයි පව් වැඩ කරන්නේ. මං සිල් ගන්නවා. මං පව් කරන්නේ කියලා සිල් අරගෙන යා සිල් ගන්නවා. එතන ඒ කෙනෙකුට යම් කෙනෙක් බැන්නොත් අතීත දේවල් සිහි කරගෙන බැන්නොත් පව් සිද්ධ වෙන්නේ නැහැ. වෙනවා. ඇයි ආර්යයන් වහන්සේලා නියෝජනය කරන කෙනෙක් දැන් අතීතයෙන් අපට නඩන්නේ. දැන් හොඳයිනේ. ඒක නිසා ආර්ය උපවාද කියන්නේ හරි දරුණු දෙයක්. ඒකට මොකද කරන්න ඕනේ? දැන් සමහර අය භාවනා කරන්න ගන්නවා යනවා වැඩෙන්නේ නැහැ භාවනාව. මොකද? ආවරණ නිසා. මොකද? කම්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ, දුස්සීලාවරණ අවසානක මොකද? ආර්ය උපවාද. ආර්යයන් වහන්සේලාට ගරහලා තියෙනවා සංසාරේ භාවනාවක් වුණත් වැඩෙන්නේ නැහැ. ඒ නිසාකට සමාව ගන්න ඕනේ. අත් දෙක නළලේ තියාගෙන වැඩගෙන සමාව ගන්න ඕනේ. දැන් සංසාරෙ වෙච්චකොට දැන් සංසාරයට යන්න බෑනේ නේ. අතීතයට යන්න බෑනේ, ගිහිල්ලා යන්න බෑනේ. එහෙනම් දැන් ඉතින් වරතුමානේ සමාව අරගෙන තමයි භාවනාවක් කරන්න ඕනේ. එතකොට පින්වත්නි ආංගිකේ විපාකේ තමයි අවුරුදු 6ක් දුක් විඳින්න උනේ. ඉතින් 6 වෙනි දවසේ ගියා ඉතින්. බැනලා හරි ගියා. අන්තිමට බණ ඇහුවා. බණ අහලා අවසන් වුණාම ජෝතිපාල කියන්නේ මොකද්ද? ගටිකාරී යාළුවෝ ඔබ මේ ධර්මයේ දැනගෙනත් ඇයි තාම ගිහි ගෙදර ඉන්නේ කියලා ඇහුවා. මොකක්ද ඇහුවේ? ජෝතිපාල අහන්නේ මේ ධහම ඔබ මෙච්චර දැනගෙනත් ඇයි තාම ගිහි ගෙදර මන්නම් අය ගෙදර යන්නේ? මම මහාන වෙනවා. මහාන වුණා දැක්කනේ. ඒ වගේ පින්වත්නි ධහම නැසෙන තාක්කල් ප්‍රඥාව මතුවෙන්නේ නැහනේ නේද? අර ඉර එළිය වැටෙනකන් බලාගෙන ඉන්න මල් තියෙනවනේ. ඉර එළිය වැටෙනකොට මොකද වෙන්නේ?
මල් පිපෙනවා. ඒ වගේ දහම ඇහෙන තාක්කල් ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව මෝදු වෙන්නේ නැහැ කියනවා. ඇහුණ ගමන් ඔන්න උඩට එනවා. ඒක නිසා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකයට අමා නිවන් සුව බෙදලා දීලා පිරිනිවන් වැඩම කළා. එහෙමනම් ඒ කාශ්‍යප බුදු පියාණන් වහන්සේටත් මේ සකස් කොට තැන්පත් කළ උතුම් පූජාව පූජා කරනවා. පූජා වේවා, පූජාම වෙත්වා කියලා සාදු කියන්න. දයි මා කිව්වම කියන්න සදාකාලික සුවය සදනා කාරුණික සම්බුදු රජාණෙනි නුගරුකක් සෙවණෙදී බුදු රැස් විහිදුවාලු සිහ රජාණෙනි නිවා හැම දුක් තැවුල් තිලොවේ අමා සැප දුන් බුදු රජාණෙනි දෑත නලලේ තබා වඳිනා වැඳුම් පිළිගත මැන ස්වාමිනී ලොවට සැනසුම පතාගෙන වැඩි තථාගත සම්බුදු රජාණෙනි හැමට යහපත උදා කරනා කාරුණික බුදු රජාණෙනි මල් පහන් හා සුවඳ දුම් හා සිසිල් පැන් හා මේ ගිලන් පස උදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව සාදු සාදු සාදු. ඊට පස්සේ පින්වත්නි උන්වහන්සේ පිරිනිවන් වැඩම කළා. මනුස්සයාගේ ආයුෂ අවුරුදු අඩු වෙලා මීට අවුරුදු 2600 කීයකට ඉස්සෙල්ලාද 2645කට කලින් 2645කට කලින් ලෝකයේ මනුෂ්‍යයාගේ පරමාවශ කීයද 120යි. ඒක 120ක් වෙනකොට ලෝකයට පහළ වුණ අපේ වාසනාවට පහළ වුණ අපේ බුදුරජාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ සාදු නාමයක් පවත්වන්න. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණ ශාස්ත්‍රීය වංශයේ අපේ බුදු පියාණන් වහන්සේගේ පියතුමා තමයි සුද්ධෝදන රජතුමා, මෞතුමිය තමයි මහා මායා දේවිය. අපේ බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක යුගල සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ කරුණාවෙන් යුක්ත උපස්ථාන කළා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා අනන්ත සත්‍යෝ ලෝක සංසාර දුකින් අත් මිදෙව්වා. එහෙමනම් අපේ බුදු පියාණන් වහන්සේටද බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සකස් කොට තැන්පත් කළ මේ උතුම් සම්බුද්ධ පූජාව පූජා කරනවා. පූජා වේවා, පූජාම වෙත්වා කියලා සාදු කියන්න. පුරා දස පාරමී ගුණ දම් ලොවට වැඩි මහා ගුණවතාණෙනි ඇසතුරුක් සෙවණෙදී බුදු රැස් විහිදුවාලු බුදු රජාණෙනි
වැඳුම් ලබනා බුදුරජාණෙනි දෑත නලලේ තබා වඳිනා වැඳුම් පිළිගත මැන ස්වාමිනි අඳුරු කුලොව එළිය කරනා මහා නුවණැති බුදුරජාණෙනි අපට සැනසිලි සුවය සදනා පිහිට ඔබමයි බුදුරජාණෙනි මල් පහන් හා සුවඳ දුම් හා සිසිල් පැන් හා මේගිලන් පස උදමි සම්බුදු පියාණෙනි මම පතාගෙන යම නිවන් සුව සාදු 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 අපි එකටම ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරමු වන්දාමි චේතියං සම්බං සබ්බතානේසු පතින්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විචයන්නකා පන්තෝ සබ්බඤ්ඤුතං වන්දේතං බෝධිපාදපං හිමේගේතේ මහා බෝධි ලෝකනාතේන අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ